ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. මෙරට කොවිඩ් ආසාදිතයින් 20,000 ඉක්මවයි. තෙවන පාසල් වාරය ආරම්භෙයි. බස්නාහිර ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක පාසල් තවදුරටත් වැසෙයි. පොලිස් වසම් 6ක හුදකලා තත්ත්වයේ ඉවතට. මෙරටට සුලිකුණාටු අවදානමක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. යුරෝපයේ 3 වන කොවිඩ් රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්. ඊයේ දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 400 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙවන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 20,171ක්. එමෙන්ම ඊයේ දිනේ තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වුණා. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයන් අතරින් 391 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතින් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. එසේම අනෙක් පුද්ගලයන් 9 දෙනා විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එලෙස ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව දැක්වුණේ 121ක් ලෙසයි. එමෙන්ම සෙසු ආසාදිතයන් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112ක් හඳුනාගෙන ඇති අතර තෙවනුවට වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 27ක්. මෙරට පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වූයේ පෙබරවාරි මාස 15 වන දින වන අතර මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 16 සීමාව පසු කර තිබුණේ ඉන් මාස 3කුත් දින 4කට පසුවයි. මෙරට COVID-19 දෙවන රැල්ල ඔක්තෝබර් මුල් මාසයේ ආරම්භ වන්නේ මිනුවන්ගොඩින් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමගයි. ඒත් සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා යන්නේ ඔක්තෝබර් මාස 13 වෙනිදා වන අතර එම සංඛ්‍යාව 10000 සීමාව ඉක්මවනු ලබන්නේ එම මාස 30 වන දිනයි. ඒ අනුව මෙරට පළමු ආසාදිතයින් 10000 වාර්තා වීමට ආසන්න වශයෙන් මාස 8ක කාලයක් ගත වී තිබෙනවා. නමුත් එම සංඛ්‍යාව තවත් 10000කින් වැඩි වී මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20000 සීමාව ඉක්මවීමට ගත වී ඇත්තේ දින 23ක කාලයක් පමණයි. මේ අතර ඊයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ ගියා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස මියගිය සිව් දෙනා අතර කාන්තාවන් 2 දෙනෙක් සහ පිරිමි පුද්ගලින් 2 දෙනෙක් වන බවයි. මෙලෙස මියගිය සියලු ආසාදිතයින් කොළඹ ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලින් වන අතර එම මරණ අතරින් මරණ 3ක් සඳහාම හේතු වී ඇත්තේ කොවිඩ් වෛරසය සමග ඇති වූ නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමයි. අනෙක් මරණය කොවිඩ් ආසාදනය වීමත් සමග නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීම හේතුවෙන් සිදු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 22 හැවිරිදි තරුණියෙකු ඉන් පලා යාමට උත්සාහ දැරීමේදී රෝහල් ආරක්ෂකාංශ නිලධාරීන් ඔහු සිය භාරයට ගෙන තිබෙනවා. අදාළ තරුණයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ අතර අවිස්සාවේල්ල දිසා රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනීම හේතුවෙන් එම රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් දෙවන රැල්ල තුළ මේ දක්වා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 682ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කාන්තා නිලධාරීන් 7ක් සහ පිරිමි නිලධාරීන් 36ක් එක 43ක් රෝගී වෙලා තියෙනවා. රැඳවියන් ගත්තොත් එහෙම 473 දෙනෙක් පිරිමි 155 දෙනෙක් කාන්තා එකතුව 682යි. සමාජයට දී යුතු පණිවිඩය තමයි තමන් කොයි වෙලාවකවත් බන්ධනාගාර ගතවන වැරදක් කරන්න එපා. අඩුම ගානේ මුඛාවරණ පළඳින්න නැතුව පාරේ ගිහිල්ලා බන්ධනාගාර ගත වෙන නම් හිතන්න එපා. මොකද ඔබත් අනතුරේ වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී පුළුවන් තරම් නීතිය සහ රීතිය ජනතාව පිළිපදින්න කියලා ඉල්ලයි. මේ වන විට කොවිඩ් වෛරස් ආසාදිතව පුද්ගලයන් 5587 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවන අතර වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 462ක්. එමෙන්ම මේ වන විට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 14497ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා තෙවන වාරය සඳහා අද ආරම්භ වුණා. පාසල් තුන්වන වාරය ආරම්භීමට නියමිතව තිබුණේ පසුගිය නොවැම්බර් මාස 9 වනදායි. රට තුළ වූ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පාසල් ආරම්භ කිරීම කල් දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කළා. ඒ අනුව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව පාසල් තෙවන වාරය ආරම්භ වූයේ අද දිනයේයි. එසේ අද අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ලැබුවේ දිවයින පුරා පාසල් 5100ක පමණ සංඛ්‍යාවකයි. එලෙස තෙවන වාරය සඳහා පාසල් අද ආරම්භ කෙරුණද බොහෝ පාසල් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. අනිවාර්යයෙන් මාස්ක් එක තියෙන්න ඕනේ. මතක තියාගන්න එකට එකතු වෙලා කවුරුත් කෑම ගන්නේ නැහැ. මහනුවර නගරාශ්‍රිතවද එම තත්ත්වය දක්නට ලැබුණු අතර මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මධ්‍යම පළාත ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා නගරයේ පාසල්වල නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. අපි දැස් දෙවුණා දරුවෝ සංඛ්‍යාවක් තමයි ඉන්නේ ඇවිල්ලා. 831 දෙනෙක් අද කැඳවලා තිබුණා 81 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉස්කෝලේ ආරම්භ කරන සන්තෝෂයි. ගොඩක් අර ළමයිගේ ආරක්ෂාව බලනවා හොඳයි. ඒ වගේම මේ පන්තියේ ළමයි දවස් දෙකකට එවන එක ක්‍රමේ හොඳයි. ඒතර පන්තියේ ළමයි අඩුයිනේ ප්‍රමාණය. ආරක්ෂාව ඉඳනනම් ඉතින් බයයි තමයි. ඒ වුණාට ඉස්කෝලේ පටන් ගන්න එක හොඳයි කියලා හිතනවා. ළමයින්ට ඉගෙන ගන්නත් එපේ. ඒ නිසා ඉතින් මේ දේ හිතලා අපි ළමයිව ඉස්කෝලේට එවනවා. අවදානමකුත් අරගෙන තමයි ඉස්කෝලේට එවන්නේ. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශයන්හි පාසල්වලට අමතරව දිවයිනේ තවත් පාසල් කිහිපයක්ම අද විවෘත වූයේ නැහැ. ඒ අනුව වයිඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය සහ මල්ලව පිටිය සෞඛ්‍ය බල ප්‍රදේශයේ සියලු පාසල් ආරම්භ කිරීම කල් දැමීමට පියවර ගෙන තිබුණා. එමෙන්ම කුලියාපිටිය නගර සභා සීමාවේ සියලුම පාසල්ද අද විවෘත කෙරුණේ නැහැ. මේ අතර හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් පහක්ද අද දිනේ ආරම්භ වූයේ නැහැ. එම පාසල් අවට ගම්මාන කිහිපයකම COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් හමුවීම හේතුවෙන් මෙම පියවරගත් බවයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. මේ අතර අද දිනේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කරුණු පැහැදිලි කළා. නැගෙනහිර පළාතේ පාසල් 6ක් විවෘත කළා නැහැ. ඒ කියන්නේ විදුහල්පතිවරු හා කමිටු කලාප අධ්‍යක්ෂකවරු තීරණය කළා තියෙනවා. තමත් නිවැරදි. ඒ පාසල් විවෘත කිරීම සුදුසු නැහැ. මධ්‍යම පළාතේ පාසල් 14ක් විවෘත කළා නැහැ. උතුරු මැද පළාතේ පාසල් 14ක් විවෘත කළා නැහැ. දිඹුලාගල, තිරිප්පනේ, තඹුත්තේගම කියන ප්‍රදේශවල ඒ විදුහල්පතිවරුන්, කලාප අධ්‍යක්ෂකවරුන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් තීරණය කළා තියෙනවා. ඒ පාසල් විවෘත කිරීම උචිත නැහැ කියලා. ඌව පළාතේ දැනට අපි දන්න තරමට එම් ප්‍රශ්නයක් උද්ගත වෙලා නැහැ පාසලක් සම්බන්ධයෙන්. සබරගමු පළාතේ පාසල් 12ක් විවෘත කළා නැහැ. වරකපල, කෑගල්ල, දැන් පුවක්පිටියේ පාසල් විවෘත කළා නැහැ. පුවක්පිටියේ තියෙන්නේ අවිස්සාවෙල්ල ඒ සීමාව ළඟ. කුරුවිට සමහර පාසල් විවෘත කළා නැහැ. ඒකට හේතුව බන්ධනාගාරයට සමීපව තිබෙන නිසා. වයඹ පළාතේ පාසල් 48ක්. උතුරු පළාතේ මෙතෙක් දුරට අපිට වාර්තා වෙලා නැහැ කිසිම පාසලක් විවෘත කරන්න බෑ කියලා. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැසේ එක පාසලක් විවෘත කරලා නැහැ. ඉතින් මේකෙන් පේනවා මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා කියලා. මීට සුළු මොහොතකට පෙර තවත් COVID-19 ආසාදිතයින් 204 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 20375ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 6ක් අද අලුයම සිට එම තත්ත්වයෙන් මුදා හැරුණා. කෙසේ වෙතත් තවත් පොලිස් බල ප්‍රදේශ 18ක් තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 18ක් ආශ්‍රිතව තවදුරටත් නිරෝධායන රීතීන් අනුව හුදකලා කිරීම සිදු වී තිබෙනවා. කෙසේ වෙතත් අද උදෑසන 5ට පොලිස් බල ප්‍රදේශ 6ක් ආශ්‍රිතව හුදකලා කිරීම අවසන් වුණා. ඒ පොලිස් බල ප්‍රදේශ වන්නේ වැල්ලම්පිටිය, බොරැල්ල, කොටුව, කොම්පඤ්ඤ වීදිය, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත සහ ජායල යන පොලිස් බල ප්‍රදේශ. කෙසේ වෙතත් කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වැයකන්ද ග්‍රාම නිලධාරි වසමත්, ඒ වගේම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම සේවක වසමත් හුදකලා කර තිබෙනවා. ඔබ සංචාරණයේ සීමා කරමින් ඔබේ ප්‍රදේශයෙන් ආසාදිතයෝ බිහි වෙන්නේ නැතුව හිටියොත් ඉතා ඉක්මනින් ඒ ප්‍රදේශය හුදකලා බවින් මුදා හරින්නට
අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සිටින්න, නිරන්තරයෙන් සංචාරණය සීමා කරන්න. ඉතා ඉක්මනින් ඔබේ ප්‍රදේශයත් හුදෙකලා බවින් මුදා හැරීමට අවස්ථාව ලැබෙයි. මිට අමතරව විශේෂයෙන්ම නිරන්තරයෙන් වාර්තා වෙනවා කොවිඩ් ආසාදිත රෝගීන් පැන යාමේ උත්සාහයන් පිළිබඳව. ඊයේ දිනේදීත් IDH රෝහලෙන් 22 වෙනිදි පුද්ගලයෙක් පැන යාමට උත්සාහ කර තිබෙනවා. මේ සියලු කිය සහ පැන යාමට උත්සාහ දරා ඇති අයවලුන් පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය නැත්නම් මත්ද්‍රව්‍ය වරදකට සම්බන්ධ අය බවටයි. දැන් ඊයේ සවස 6:30ට පමණ IDH රෝහලෙන් පැන යාමට උත්සාහ කර ඇති 22 වෙනිදි පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කෙනෙක්. දැන් කොවිඩ් ආසාදිතයින් හැටියට ප්‍රතිකාර සඳහා රැගෙන යාමේදී ඒ අය රැගෙන යනකොට මේ අයගේ දෙමව්පියෝ එහෙම නැත්නම් ඥාතීන්, හිතවතුන්, මිතුරන් ඉන්නවා නම් කරුණාකරලා ඒ අවස්ථාවේදීම පවසන්න අදාළ සෞඛ්‍ය බලධාරීන් හෝ පොලිසිය වෙත ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තැනැත්තෙක් කියලා. ඒ අනුව අපිට විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා ඔවුන්ව රැගෙන යාමට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව සමාජයට වෙන බොහෝ හානි වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙරට සිදුවන සියලුම මරණ සඳහා PCR පරීක්ෂණ අවශ්‍ය නොවන බව වසංගත රෝග විද්‍යායකකේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ වෙන විට මේ රෝගීන් පතිතය තරා දුරකට අපිට පාලනය කරමින් අපි කියන මේ වසංගත රෝගී හමුවන සංඛ්‍යාව එක්තරා විදිහකට සමතල මට්ටමකට ගෙන ඒමට හැකියාවක් පෙන්눔 කරනවා. ඉදිරියේදී අපි ගන්නා ක්‍රියාමාර්ග සහ ජනතාව විසින් අපිට දක්වන සහයෝගය මත ඒක තීරණය වෙයි කියලා මම හිතනවා. මේ වෙන විට අද දිනේ වෙන විට රෝගීන් 6703ක් ඇඳන් මේ වෙනකොට උපයෝගී කරගෙන තියෙනවා රෝගී සත්කාර සඳහා. ඒ වගේම ඇඳන් 2428ක් ඕනෑම අවස්ථාවක ප්‍රයෝජන ගැනීම සඳහා අපි ළඟ සූදානම් කරලා තියෙනවා. එමෙන්ම අපි කවුරුත් කවදත් කතා කරන අර දැඩි සත්කාර ඒකක 15 තියෙන ඇඳන් 146න් මේ වෙන විට භාවිතයට ගැනෙන්නේ ඇඳන් 5ක් පමණයි. කලා කරන ලද ප්‍රදේශවල නම් අපිට සාමාන්‍ය අයුරින්ම ගර්භණී මව්වරුන්ට දරුවන්ට සේවාව සපයන්න බෑ. නමුත් අපි සියලුම ප්‍රදේශවල අනිකුත් සාමාන්‍ය පරිදි ගර්භණී මවට සංරක්ෂණය ලබා දෙනවා. ඒ වගේම දරුවන්ට ප්‍රතිශක්තිකරණය ඇතුළු සියලුම සේවාවන් ලබා දීමට කටයුතු කරගෙන යනවා. ඒවයි කිසිම අඩාල වීමක් නැහැ. නමුත් ගර්භණී මවකට ඕනම අවස්ථාවකදී අපේ රෝහලකට, රජයේ රෝහලකට හෝ තමන්ගේ සේවාව ලබා ගන්නා රෝහලට පැමිණලා දරු සුත්තියට හෝ එහෙම නැත්නම් කිසියම් අවදානම් තත්වයක් තියෙන මව්වරුන්ට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඕනම අවස්ථාවකදී පැය 24ෙම මේ රෝහල් විවෘතයි. ඒ වගේම සතියේ දවස් 7ෙම විවෘතව තියෙනවා. දන්නවා විශේෂයෙන්ම උණ තියෙනවා නම් මවකට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් ඔළුවේ කරකැවිල්ල, ලාන්ත ගතිය, තද බල බඩේ කැක්කුමක්, ඒ වගේම පපුවේ කැක්කුමක් තියෙනවා නම් නිවසට වී බලා සිටිය යුතු නැහැ. ඕනම අවස්ථාවකදී රෝහල්ගත වෙන්න පුළුවන්. ඇඳිරි නීතිය පවත්වන අවස්ථාවක වුණත් ඇඳිරි නීති බලපත්‍රයේ විදියට ගර්භණී සටහන්පත භාවිතා කරලා රෝහල්ගත වෙන්න පුළුවන්. ඒ වගේම ඕනම අවස්ථාවකදී තමන්ගේ ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය අමතලා කතා කරන්න පුළුවන්. දුරකථන නම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ තමාගේ ළඟ තබා ගන්න ඕනම අවස්ථාවකදී කතා කරලා වෙලාවක් අරගෙන හෝ සායනයට පැමිණෙන්න පුළුවන්. තමන් ඉන්නේ හුදකලා කරන ලද ප්‍රදේශයක නම්. රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබුණා මේ අවස්ථාවේදී රටේ සිදුවෙන සියලුම මරණ සඳහා PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව තමයි මරණ පරීක්ෂණය පිළිබඳ මරණයට හේතුව ලබා දිය යුත්තේ කියලා. ඒ වගේ මේ මරණයට මృతදේහයට මොකද කරන්න කියන දේ තීරණය කිරීම. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව සහ වසංගත රෝග විද්‍යාත්මකව අපි දකිනවා මේ රටේ සිදුවෙන සියලුම මරණයකට මෙය අදාළ කරගත යුතු නැහැ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් මේ අවස්ථාවේදී නිර්දේශ නිකුත් කරලා තියෙනවා. ඔය වගේ අවස්ථාවලද PCR පරීක්ෂණ සිදු කළ යුත්තේ කියලා. විශේෂයෙන්ම අධික අවදානමක් සහිත රෝගය ව්‍යාප්ත වෙන ප්‍රදේශයක හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයෙක් යම්කිසි විදිහකින් නැත්නම් නිරෝධායනය වෙන පවුලක සිටින පුද්ගලයෙක් මරණය සිදු වුණොත් එතනදී PCR පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙම නැතුව අනෙක් ප්‍රදේශවල සිදු කරනවා නම් එය ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය බලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ නිර්දේශ මත අවශ්‍යද නැද්ද කියන එක තීරණය කරලා ඒ අනුව කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් බලය පවරලා තියෙනවා. COVID-19 මර්ධනයට අදාළ ගැටලු සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා පවසනවා. කොවිඩ් වසංගතයේ
දී අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පහුගිය මාර්තු මාසයේ ඉඳන් පෙන්වා දුන්න කාරණයක් තමයි මේ රෝගීන් හඹා ගොස් රෝගීන් ආවේශන ක්‍රියාවලිය. එහෙම නැත්නම් සර්වේලන්ස් මෙකැනිසම් එක. මේ ආවේශන ක්‍රියාවලියේ නිවැරදි වීමට ඉතාමත් කාලයක් ගත වුණා. එහි දුර්වලතා තියෙන බව අපිට පැහැදිලිව පේන්න තියෙනවා. මේ පිළිබඳව අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කරත් එය නිවැරදි කිරීමට හැකියාව ලැබුණේ මේ නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාන් පත්වීමෙන් පසු එතුමා චක්‍රලේඛනයක් යොමු කරලා මේ ක්‍රියාවලිය නිවැරදි කිරීමට කටයුතු ලැබුවා. ඒ කාලය වෙනතුරු සිදු ප්‍රමාදයේ මේ රෝගයේ පැතිරීමට අහිතකර ලෙස බලපෑවා. ඉතින් අපි අද දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාන්ට ලිඛිතව මේ පිළිබඳ පැමිණිල්ලක් යොමු කරනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ මේ දත්ත ලබා දීමේ ක්‍රියාවලියේ යම්කිසි අඩුපාඩු තියෙන බව අප පහුගිය සතියේ නිරාවරණය කළා. අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට මේ පිළිබඳව සාකච්ඡා කරලා මේ ක්‍රියාවලිය හැකියික්මනින් නිවැරදි කරගත යුතුයි. මේ නිවැරදි කර ගැනීමෙන් තමයි අපිට මේ රෝගීන් සොයා ගැනීම සහ ඒ රෝගීන්ව සිතියම් ගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රශස්තව කරගන්න පුළුවන් වෙන්නේ. අද වෙනකොටත් නිවැරදි ක්‍රමවේදයේ මේ රෝගීන්ව සිතියම් ගත කිරීම සහ රෝගීන්ගේ දත්ත ලබා දීම තවමත් නිශ්චිතාකාරයට සිද්ධ නොවීමක් සම්බන්ධයෙන් තමයි අපිට පේන්නේ. ඒ වගේම වුන් දත්ත ලබා දීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ චක්‍රලේඛයට අනුව කටයුතු කිරීමට මැලි බවක් දක්වන බවක් පේන්න තියෙනවා. ඒකට අපිට වැදගත්ම වෙන කාරණා තමයි මේ දත්ත මත පදනම් වෙලා තමයි අපි හුදකලා කරන ප්‍රදේශ, හුදකලා කරන ප්‍රදේශවල විශාලත්වය, ඒ හුදකලා කරන ප්‍රදේශ සම්බන්ධයෙන් ගන්න තාක්ෂණික තීන්දුව සියල්ල ගන්න වෙන්නේ රෝගිය පැතිරීම සම්බන්ධයෙන් තීන්දුවක් එක්ක. ඒ එක්කම සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සහ එහි ඇති තිබෙන සමහර ගැටලු සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා මුණ ගැහිලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන දත්ත නොලැබීමේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 27 වෙනිදා වෙනකොට මේ රටට නිශ්චිත දත්ත මත පදනම් වෙලා නිශ්චිත නිවැරදි දත්ත මත පදනම් වුණු ඒ සර්වේලන්ස් සිස්ටම් එකක රියල් ටයිම් ඩේටා දෙන්න පුළුවන් වෙයි කියන කාරණේ. දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කාර්යවසම් මහතා සඳහන් කළේ එම තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බවයි. ඒ අනුව අඩුපීඩන තත්ත්වය දිවයිනේ වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මාස 24 වනදා වන විට දිවයිනේ ඊසාන දිග වෙරළබඩ ප්‍රදේශය වෙත ළඟා වනු ඇති. එමෙන්ම නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි වාර කිහිපයක්ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඊට අමතරව බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දිවයින අවට දකුණු බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය දැන් පීඩන අවපාතයක් බවට පරිවර්තන වෙලා දිවයිනට නැගෙනහිර ගැඹුරු මුහුදේ තමා මේක පවතින්නේ. එතකොට මේ தත්ත්වය තවදුරටත් වර්ධනය වෙනවා. මේකේ බලපෑම අනුව විශේෂයෙන්ම මෙය ඉදිරියේදී කුණාටුවක් බවට පත් වෙන ලකුණුත් පහළ වෙලා තියෙනවා. කෙසේ නමුත් මේකේ ඍජු බලපෑම තියෙන්නේ දිවයිනට නැගෙනහිර සහ උතුරු දෙසින් තියෙන ගැඹුරු මුහුද් තීරවල තමයි මේකේ ලොකු බලපෑමක් තියෙන්නේ. මේ බලපෑම හේතු කොටගෙන එම ගැඹුරු මුහුද් තීරයේ කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මුහුදු සීමාව රළු වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම දීවර හා නායක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනා මෙම මුහුදු සීමාවේ දීවර හා නායක කටයුතු වල යෙදීමට පහ කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. 24-25 වගේ දිනයන් වල දිවයින තුල තියෙන උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මෙම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක් මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. අනෙක් කාරණේ තමයි මේ පළාත්වල සමහර අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍ය ආකාරයට සන්ධ්‍යා කාලේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් තමයි නිර්මාණය වෙන්නේ. කෙසේ නමුත් 26 වෙනිදාන් පස්සේ මේ පද්ධතියේ බලපෑම අපෙන් තුරන් වෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් නව අමාත්‍යංශ දෙකක් නම් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව නව අමාත්‍යංශ දෙක වන්නේ තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයයි.
ඒ අනුව නව අමාත්‍යංශ ද්විත්වය අතරින් පළමු අමාත්‍යංශය වන තාක්ෂණ අමාත්‍යංශයේ ප්‍රධාන විෂයපතය වන්නේ ප්‍රශස්ත තොරතුරු තාක්ෂණය, ජාතික සහ ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් සහ සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන, සුබසාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රය කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සඳහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවා ස්ථාපිත කිරීමයි. එමෙන්ම අලුතින් ස්ථාපිත කෙරුණු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විෂයපතය වන්නේ සියලුම පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මගින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ නීතිය හා සාමය පවත්වා ගැනීම වන බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර මේ දක්වා පැවති අමාත්‍යංශ විෂයපතයන්හි සංශෝධනයන් කිහිපයක්ද විට සමගාමීව සිදුව තිබෙනවා. ඒ අනුව තාක්ෂණ අමාත්‍යංශය යටතට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවරා තිබෙනවා. මෙතෙක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය යටතේ පැවති පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නව ගැසට් නිවේදනය මගින් පවරා ඇත්තේ අලුතින් පිහිටුවන ලද මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතටයි. මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නව විෂයපද සංශෝධන යටතේ ජාතික උරුම ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතට ගෙන තිබෙනවා. වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත් ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති දෙක තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කර තිබෙනවා. ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ රැස් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා වෙබ් අඩවි නියාමනයට අදාළ වැඩපිළිවෙල පිළිබඳව අවධාරණය කර ඇත්තේ. සමාජ මාධ්‍ය මගින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සාහය පාලනය කළ යුතු බව එම කාරක සභාව වෙත අදහස් දක්වමින් සුරේන් රාගවන් මහතා විසින් අවධාරණය කර තිබෙනවා. ඊට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම කාරක සභාව වෙත පවසා ඇත්තේ එවැනි ක්‍රියාපාලනය වෙනුවෙන් පසුගියදා සිංගප්පූරුවේ සම්මත වූ නව පනතද අධ්‍යයනය කරමින් නව වැඩපිළිවෙලක් සැකසීම සිදු විය යුතු බවයි. එසේම පුරවැසියන්ගේ ආත්මගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බවද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදේශක කාරක සභාවේදී අවධාරණය කර තිබෙනවා. තවද ජනමාධ්‍ය මගින් සමස්ත පුරවැසි අයිතීන් ආරක්ෂා කළ යුතු බවද එහිදී අවධාරණය කළ අමාත්‍යවරයා අසාධාරණ මඩගැසීම් පාලනය කළ යුතු බවත් ජනමාධ්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍ය බවත් පෙන්වා දුන් බවයි පාර්ලිමේන්තු සංනිවේදන අංශය පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී අවධාරණය කර ඇත්තේ රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය නියාමනයටද නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි. මේ අතර ජනමාධ්‍යයට සම්බන්ධ පාර්ශව වෘත්තීය වේදීන් ලෙස පිළිගැනීම, ජනමාධ්‍ය වේදීන් සඳහා අවම වැටුප් ක්‍රමයක් සැකසීම, ජන සංනිවේදනය පිළිබඳ උපාධිධාරීන් ඊට අදාළ රැකියා සඳහා යොමු කිරීම, ජනමාධ්‍ය විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පාසල් සඳහා පත් කිරීම වැනි කාරණා පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වී ඇති බවයි පාර්ලිමේන්තු සංනිවේදන අංශය වැඩිදුරටත් සඳහන් කළේ. අවධානය විදෙස් පුවත් වෙත. 2021 වසරේ මුල් භාගය වන විට යුරෝපා කලාපය තුළ COVID-19 තුන්වන රැල්ලක් නිර්මාණය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVID-19 පිළිබඳ විශේෂඥවරයෙකු වන ඩේවිඩ් නබාරෝ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින දෙවන කොවිඩ් රැල්ල පාලනය කිරීමට යුරෝපා කලාපයේ රාජ්‍යයන් අපොහොසත් වී ඇති බවයි. පළමු කොවිඩ් රැල්ලෙන් අනතුරුව දෙවන රැල්ලක් නිර්මාණය වීම වළක්වා ගැනීමට පියවර නොගැනීමෙන් එම කලාපයේ රටවල් රැසක් වසංගත ව්‍යාප්තියේ දරුණු තත්ත්වයක් පෙන්눔 කරන බවද ඩේවිඩ් නබාරෝ පෙන්වා දී තිබෙනවා. මේ හේතුවෙන් යුරෝපා කලාපයේ ව්‍යාප්ත වී ඇති දෙවන කොවිඩ් රැල්ල පාලනය කර ගැනීමට කටයුතු කිරීම දැඩි අවශ්‍යතාවයක් වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම මේ මස තුලදී පමණක් යුරෝපය තුලින් නව ආසාදිතයින් මිලියන 4කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ගත වූ පැය 24 තුලද ලොව වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. ඒ අනුව නව ආසාදිතයින් 1,36,627 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 866ක් වාර්තා වී තිබෙනවා. මේ වන විට ඇමරිකාවේ වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,25,88,661ක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම ඇමරිකාවේ වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,62,200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට පනවන ලද ඇඳිරි නීතියට එරෙහිව ප්‍රාන්තවැසියන් විරෝධතා ආරම්භ කර තිබෙනවා. මේ අතර ඉතාලියේ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 14,00,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඊයේ දිනේදී රටින් වාර්තා වූ නවාසාදිතයින් 28337ත් සමගයි. ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,04,08,868ක් ලෙසයි දැක්වෙන්නේ. එමෙන්ම එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 49823ක් වන අතර ඊයේ දිනේදී මරණ 562ක් වාර්තා වී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස නැවත වරක් ඉතාලියේ ආසාදිතයින් ඉහළ යමින් පවතින්නේ සංචරණ සීමාවන් ක්‍රියාත්මක කර පවතින අවස්ථාවකදී බවයි. දිනක සටහන් නිමවන්නට මතින් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට නොවැම්බර් මාස 24 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තබා ඇත්තේ 1970 නොවැම්බර් මාස 24 වන දිනයි. මෙය චීන ජනරජයෙන් ශ්‍රී ලංකා ජනතාවට ලැබුණු විශිෂ්ට ගණයේ පරිත්‍යාගයක් වන අතර එවකට මෙරට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙනුයි මෙය සිදු කර ඇත්තේ. චාල්ස් ඩාවින් විසින් සත්වයින්ගේ පරිණාමවාදය පිළිබඳව සිය ඓතිහාසික සංකල්පය සත්ව සංහතියේ ප්‍රභවය ග්‍රන්ථය මගින් ලොවට හෙළි කරන ලද්දේ 1859 නොවැම්බර් මාස 24 වන දිනයි. එය පරිණාමීය ජීව විද්‍යාවේ පදනම ලෙසයි සැලකෙන්නේ. වෘත්තීය ඡායාරූප ශිල්පීන් සඳහා වූ පළමු සමුළුව පැරිසියේදී ආරම්භ කර ඇත්තේ 1902 නොවැම්බර් මාස 24 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.